හොඳයි සාදු 2022 වසරේ 8 වෙනි මාසයේ 7 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වතුනි අපි මුලින්ම භාවනාවක් කිරීමට කලින් හොඳම සුදුසු භාවනාවක් තියෙනවා. ගොඩක් අය එක පාරටම භාවනාවකට පිවිසෙනවා. එහෙම භාවනාවකට පිවිසෙන්නේ නැතුව ක්‍රමානුකූලව තමයි ගොවියෙක් කුඹුරක් සුද්ධ කරගන්න මහන්සි වෙනවා වගේ තමයි අපි හිතත් සුද්ධ කරගන්න මහන්සි වෙන්නේ. ඒකේ පිළිවෙලක් තියෙනවා. ඒක අපිළිවෙලට කරන්න බෑ. ඉතින් අපි ඉස්සෙල්ලම ප්‍රායෝගිකවම කියලා දෙනවට වඩා ඒ අත්දැකීම් ලැබමින් ඉස්සරහට යමු කියලා අපි අදහස් කරගන්නවා. මුලින්ම අපේ සිත දිහා බලාගෙන ඉන්නවා. මොකුත් කරන්නේ අපේ සිත දිහා බලාගෙන ඉන්නවා. අපි මේ භාවනාවේ යෙදෙමු. හරිම ලේසි, කාටත් කරන්න හරිම ලේසි. තමන්ගේ සිත දිහා බලාගෙන අරමුණු කරගෙන සිටින්නයි තියෙන්නේ ඔබට.
හොඳයි සාදු. දැන් හැමෝම තමන්ගේ හිත දිහා බලාගෙන හිටපු නිසා දැන් තමන්ගේ හිත තමන්ට පුළුවන් උපමා කරන්න. අපි බලන්න හැමෝම යම් උපමාවක් කියන්න මෙන්න මේ වගේ කියලා. එහෙමනේ උපමා කියන්නේ මෙන්න මේ වගේ තමයි හිත. අපි කියමු බලන්න හැමෝම තමන්ගේ හිත කොයි වගේද කියලා. මුලින්ම අහස වගේ. ડોક્ટર කොහොමද කියන්නේ? වලාකුලක් වගේ පා වෙලා යනවා වගේ. ඊළඟ මහත්මා පිටිපස්සේ නිතර පෑරෙන තුවාලයක් වගේ. එක එක පැත්තට නෑ උපමාවක් කියන්න. උපමාවක් ඔය කලින් අනිත් දෙන්න තුන් දෙනා කිව්වා වගේ. පාරක් දන්නේ නැතුව අතරමං වෙලා පාරක් හොයනවා වගේ. ඔබතුමිය තමන්ගේ හිත දිහා බලලා තමන්ගේ හිතයි උපමා කරන්න ඕන. ගෙදර ලයිට් ගිහිල්ලා වගේ. බොහොම හොඳ උපමාවක්. ඔව් ඊළඟ ගඟක් වගේ ගලාගෙන බහින ගඟක් වගේ. වැවක විලක වැවක වතුර වගේ. ඔව් නිශ්චලව තියෙනවා වැවක වතුර වගේ. හරි ඊළඟට ඒ පැත්තෙන්ම කියන්න බලන්න පිටිපස්සේ ඔය මොන වගේද? තමන්ගේ හිත දිහා බලන් හිටියනේ. ඒ කියන්නේ තමන්ගේ හිත අහස වගේ. මොකක්ද අහස වෙන්නේ? අපේ මහත්මා තුරුගමුවක්. ඒ කියන්නේ තුරුගමුවක් කියන්නේ කැලයක්. ඒ කියන්නේ කැලේක මොන වගේ දේවල්ද දකින්නේ? හුළඟ සෙලවෙන ගතිය. ඒ වගේ දේවල්. ඊළඟට මහත්මිය උපමාවක් කරන්න. දැන් මහත්තයා කිව්වේ දුරුගමුවක් කියලානේ. දැන් ඕන බලමු. මල්ගමුවක් කියයිද කියලා. විලක් වගේ. හරි ඊළඟ මහත්මිය මොකද තදින් වසාගෙන සිටින උපමාවක් තියෙනවද? තමන්ගේ හිතනේ බලාගෙන හිටියනේ උපමා කරන්න. තියෙනවද එකක්? හරි ඊළඟ පිටිපස්සේ මොන වතුරක් වගේද? තේනවා වීදුරුවක තියෙන ජලය වගේ. පුංචි දුවත් කියන්න බලන්න. පිරිසිදු ගයක් පිළිවෙලක් නැති ගයක් වගේ. අපේ මහත්මා සාන්තමා වතුර වෙලාවකට නේදව ඉන්නවා වෙලාවකට කැළතෙන නිසා විලක් වගේ. අපේ දායකත්වය අද දවසේ මේ උපමාවක් කරොත් සුළඟ වගේ.
ඊළඟට අනිත් දේ ඈ හිස් හුළඟ වගේ යනවා වගේ. ඊළඟ සැඩ පහරක් වගේ. සැඩ පහරක් කියන්නේ ගඟකද මෝද? ගඟක සැඩ පහරක් වගේ. ඔව් ඒ කාලෙත් එහෙමයි. විවිධ සිත උපමා කරලා තියෙනවා. තමන්ගේ හිත උපමා කරන්න පුළුවන්. කඩයක් වගේ කඩබඩු ටිකක් තියෙන මිනිස්සෙක් එනවා. හිටියාම ආයි යනවා. ආයිට තව මිනිස්සෙක් එනවා නේ. ආයි යනවා. කඩයක් වගේ. නැත්තම් බැංකුවක් වගේ කියලා කියනවා. බැංකුවටත් විවිධ අය එනවා යනවා. ඉතින් මේ ඒ කාලේ තමත් ඔය උපමාවල් තියෙනවා. කුරුමීමෙක් වගේ කියලා කුරු හරක් ඉන්නේ. ඒ වගේ කියනවා. ඉතින් සිත එකඟ කරන එක හරි අමාරුයි. ඒක අර උපමා කරලා තියෙනවා. ඔටුවගේ පිටේ දොඹ ගෙඩියක් තියනවා වගේ. දොඹ ගෙඩි කියන්නේ හරි රවුම් ගෙඩියක්. මේ ජිල් බෝලේ වගේ. මේ දොඹ ගෙඩියක් තියනවා වගේ අමාරුයි කියලා උපමා තියෙනවා. මේ උපමාවන් වලින් ගොඩාක් හොඳට යමක් තේරුම් කරගන්න පුළුවන්. දැන් ඉතින් මෙන්න මේ වගේ තියෙන හිතක් Tamanට හදා ගන්න ඕන. ඔය හිතේ දුර්වලකම් තිබුණොත් ඒ දුර්වලකම් වල විපාක Tamanටම තමයි ලැබෙන්නේ. දැන් ඊළඟ පියවරක් යනවා. මෙන්න මේ පියවර ටිකක් සමහර කට්ටිය පිරිසකට ටිකක් හොඳ වේවි, සමහර කෙනෙකුට ටිකක් දුක හිතේවි. මේ දෙකම හිතෙන්න පුළුවන්. ඊළඟ පියවර. මුලින්ම හිතන්න Taman ලෝකයාට කරපු විදියටම Taman විසින් ලෝකයාට Tamanගේ වටපිටාවෙන් Tamanගේ අත දිගතෙක් ඉන්න කෙනාගෙන් අපේ ජීවිතේ පටන් ගත්තාම තමන්ගේ අත දිගතෙක් ඉන්නේ මව්පියෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වාමියා වෙන්න පුළුවන්. ස්වාමි දියණිය වෙන්න පුළුවන්. දරුවෝ වෙන්න පුළුවන් නේ වටපිටාවෙන්. එතරින් පටන් ගත්තාම ඈතට විහිදෙන එකට කියනවා අපි ලෝකයා කියලා නේ. අපි මේ ලෝකයාට යම් යම් දේවල් කරනවා. උදව් කරනවා. ඒ වගේම සංග්‍රහ කරනවා. උපකාර කරනවා නේ. ඔව් එහෙම කරනවා. ඒ වගේම හතුරුකම් කරනවා, ඉරිසියා කනුත් කරනවා නේ. අඩුපාඩු ඒවත් කරනවානේ. හරි. ඔබ අදිෂ්ඨාන දැන් කරන්න ඕන මම ලෝකයාට කරපු විදියටම මටද ලෝකයා කරත්වා. මොකද අදිෂ්ඨානය? මන් ලෝකයාට කරපු විදියට සංග්‍රහ කරපු විදියටම මටද ලෝකයාගෙන්ද ප්‍රතිචාර ලැබේවා. පැහැදිලිද? සන්තෝෂයිද දුකයිද? මං කිව්වේ වෙලාවකට දුක හිතෙන්නත් පුළුවන් කෙනෙකුට සතුට හිතෙන්නත් පුළුවන්. ටිකක් වැඩිපුර හොඳ කරපු කෙනෙකුට නම් හොඳයිනේ ප්‍රතිලාභනේ දිගටම හම්බෙන්නේ. නරක කරපු කෙනෙකුට නම් ඒ මං කරපුවේ මටත් හම්බෙනවද කියලා ප්‍රශ්නයක් හිතෙන්න පුළුවන්. හැබැයි කමන්නේ මේක තමයි විවෘත මනසින් බෞද්ධයේ කර්ම විපාකයේ පිළිගන්න කෙනෙක් සත්භාවයේ ඉන්න කෙනෙක්ගේ අදිෂ්ඨානය. මමත් හිතනවා ඔබත් හිතන්න ඕන මම ලෝකයාට සංග්‍රහ කරපු විදියටම ලෝකයා විසින් අන් අය විසින්ද මටද එසේම සංග්‍රහ කරත්වා කියලා අදිෂ්ඨාන කරන්න. කියන්න බලන්න. මා විසින් ලෝකයාට සංග්‍රහ කර පරිදි ලෝකයාද මට සංග්‍රහ කරත්වා. මා විසින් ලෝකයාට සංග්‍රහ කළ පරිදි ලෝකයාද මටද සංග්‍රහ කරත්වා.
මා විසින් ලෝකයාට සංග්‍රහ කර පරිදි ලෝකයාද එහෙම නැත්නම් අන් අයද මටද සංග්‍රහ කරත්වා. යම් කුසල කර්මයක් මා විසින් කළාද එයද මට ලැබෙත්වා. යම් අකුසල කර්මයක් මා විසින් කළාද එයද මට ලැබෙත්වා. කියන්න බලන්න. මා විසින් යම් කුසල කර්මයක් කළාද එයද මට ලැබෙත්වා. මා විසින් යම් අකුසල කර්මයක් කළාද එයද මට ලැබෙත්වා. මේ භාවනාව කරනකොට අකුසල කර්ම කරපු කෙනෙක් හිටිය නම් මේ වෙනකොට හાર્ට් බීට්ස් එහෙම වැඩි වෙලා පල්සස් වැඩි වෙලා ගොඩක් අමාරු වෙන තත්ත්වයක් එන්න පුළුවන්. හැබැයි ජීවිතේ හොඳ දේවල්ම කළා චේතනාවෙන්ම ඉන්න කෙනෙකුට පුදුම ශාන්ත බවක් පුදුම නිසල බවක් දැනෙන්න පුළුවන්. මොකද අර කුසල විපාක තමයි යාගේ වැඩිපුර තියෙන්නේ. ඒ නිසා අර කුසල විපාක තමන්ගේ හිතට සුළං වදිනවා වගේ තමන්ට ශාන්ත බවක් ගෙනල්ලා දෙනවා. හැමදාම උදෑසන නැගිට ගමන් හිතන්න ඕන හොඳ වචනයක්. ඒක මා විසින් අද දවසේ සිදු කරනු ලබන කුසල කර්මයක් වේද එයද මටද විපාක ලැබේවා. මා විසින් කරන අකුසල කර්මයක් වේද එයද මට විපාක ලැබේවා සැලසේවා කියලා හිතලා වැඩ කරන්න. සියලු දෙනාම ආගම් ભેදයකින් තොරව ලෝකේ ඉන්න සියලු සත්වයෝම එවිට ඔබට ඔබේ ආත්මය තුළ යහපත් ජීවිතයක් දකින්න පුළුවන්කම ලැබේවි. දැන් අපි භාවනාවක් ලෙස මෙසේ අදිෂ්ඨාන කළත් නොකළත් අපට වෙන්නේ ඒකද නැද්ද? ඒක තමයි වෙන්නේ. අපි දැන් මෙතන භාවනාවක් ලෙස එසේ අදිෂ්ඨාන කළා. ඒක ටිකක් අමුතුයි වගේ තේරෙන්න පුළුවන්. නමුත් ඇත්තම කතාව තමයි වෙන්නේ ඒක. තමන් කරන ලද කුසල කර්ම තමන්ට ලැබෙනවා. තමන් කරන ලද අකුසල කර්මද තමන්ට ලැබෙනවා. ඔය ගොඩාක් දියුණු වෙලා ඉන්නේ, පෝසත් වෙලා ඉන්නේ ගොඩාක් අනිත් අයට උදව් කරපු අය. හොඳට බලන්න මේ පෝසත්තු නැවත නැවතත් උදව් කරනවා. නැවත නැවතත් දන් දෙනවා. නිරෝගී වෙලා ඉන්නේ අනිත් අයට ඖෂධ ලබා දීපු අය. අනිත් අයට සැප සාස්තුකම් කරපු අය. නිරෝගීව ඉන්නේ. ලස්සන වෙලා ඉන්නේ අනිත් අයගේ ලස්සනට ඉරිසියා කරපු නැති අය. අනිත් අයව ලස්සන වෙනවට කැමති වෙච්ච අය. ලස්සන වෙන්න උදව් කරපු අය. ලස්සනට ඉන්නේ. මිහිරි කටහඬ ලැබෙන්නේ වචනයෙන් ලෝකයට සෙත සලසපු අය. වචනයෙන් ලෝකයේ ගිනි තියපු අයගේ කටහඬ ලස්සන නැහැ.
හොඳට ඇස්පෙනීම පවතින්නේ ලෝකයාට හරි මඟ කියලා දුන්නු අය, හරි දේ කියලා දුන්නු අය, හරි මාවත පෙන්නපු අයගේ. එනිසා රහත් වෙනකන් නිවන් දකිනකන් පුණ්‍ය ධර්ම කියන එක උපකාරක දෙයක්. ආශිර්වාදයක් සලසන දෙයක්. පංචස්කන්ධයක් දරාගෙන ඉන්න ආත්මයක් කොයි බහරි තැනකට යනවද? ඒකේ දී අපිට මේ පබ්බජිතස්සපේ උපකාරානි පුඤ්ඤානි කියලා දේශනා කරලා තියෙනවා. පැවිද්දාටත් පින වොමනයි කියලා කියනවා. ඒ කියන්නේ පින කියලා කියන්නේ හදයන් පුනාතීති පුඤ්ඤං. හදවතේ ප්‍රසාදයක් ඇති වෙන විදියට අප්‍රසාදයක් කරන මොහොතේවත් පසුව මෙනෙහි කරලවත් දුක් වෙන්න සිද්ධ වෙන දෙයක් කරන්නේ නැතුව තමන්ගේ වචනයෙන් ක්‍රියාවෙන් බැල්මෙන් සිතවිල්ලෙන් පවා හොඳම හොඳ දෙයක් යහපත්ම දෙයක් ධර්මානුකූල දෙයක් බුදුවරුන් විසින් ලෝකයා විසින් පඬුවරුන් විසින් දෙවියන් විසින් පසසන ලද දෙයක් කරන්න. මේ දේ කරද්දී හොඳට බලන්න දෙවියෝ මේක බලාගෙන ඉද්දි පසසනවද කියලා බලන්න. Tamanට ඉන්න ඉෂ්ට දෙවිවරු මේ ක්‍රියාවලිය පසසනවද? මේ සිතුවිල්ල පසසනවද? පසසනවා කියලා කියන්නේ ප්‍රශංසා කරනවා. ප්‍රශංසා කරනවද දෙවියන් විසින්? එක දෙවියෙක් නෙමෙයි. ඔය අපි නාමිකව හඳුන්වන දෙවිවරු නොවෙන්න පුළුවන්. අපි දිහා බලාගෙන ඉන්නේ යම් පිරිස් ඉන්නවා. අද්භූත ආත්ම අපේ ඥාතිවරු දෙවිවරු වෙලා ඉපදිලා ඇති. මීට ආත්ම ගානකට කලින් හිටපු අයත් දෙවිවරු වෙලා ඉඳලා ඇති. තමන්ගේ සමහරලාට තමන්ට ආදරය කරපු ස්වාමිවරු, තමන්ට ආදරය කරපු ස්වාමි භාර්යාවරු, තමන් සත්කාර උපකාර කරපු ගුරුවරු වගේ අය දේව ආත්ම ලබාගෙන ඇති. තමන්ගේ මව්පියෝ ආදිය දේව ආත්ම ලබාගෙන ඇති. එතකොට ඒගොල්ලෝ දිහා මේක දිහා බලන් හිටියොත් තමන්ගේ දේව ආත්මේ ඉන්න අම්මා තාත්තා පසසනවද කියලා හැමතිස්සෙම බලන්න ඕන. ඒ නිසා අපි නිරන්තරයෙන් කල්පනා කරන්න ඕන. අපි දිහා දෙවිවරු, බුදුවරු, පඬිවරු බලාගෙන ඉන්නවා කියන එක. එසේනම් පසසන ජීවිතයක් තියෙන්න ඕන. පසසන ජීවිතයක් තියෙන්න ඕන. අතීතයේ වැරදි තියෙන්න පුළුවන්, අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒක ගැන තැවෙන්නේ නැතුව මෙතන ඉඳලා මෙන්න මේ ධර්මානුකූලව සැකසෙන්න ඕන. එහෙමයි අදිෂ්ඨාන කරගන්නේ. අපිට අතීතේ හදන්න බෑනේ. මෙතන ඉඳලා ධර්මානුකූල වෙන්න ඕන. එවිට අතීතයේ තිබෙන අකුසල කර්ම තියෙනවා නම් ඒවත් මැකිලා යනවා. පව්කම් වැඩිවෙන් සිද්ධ වෙලා තියෙනවා නම් පින්කම් වැඩියෙන් සිද්ධ කරන්න. ඒ පාප කර්මයන් වල යම් මකා දැමීමක් හෝ ශේකර දැමීමක් හෝ සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම පින්තුණු යම් කිසි කෙනෙකුට මගපල ඥානයක් ලබන්න පුළුවන්කම තිබුණොත් රැවටුණු මගපල නෙමේ ස්ථීරසාර විදියට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියනා වූ දස සංයෝජන ධර්ම අව්‍යාජ ලෙස සැබෑ ලෙස යථාර්ථවාදීවම තමන්ගේ හිතෙන් ප්‍රහාණය කරගන්න ලැබුණොත් අපායට යන තියෙන අකුසල ධර්මයක් තිබුණොත් ඒක වළක්ව ගන්න පුළුවන්. ආනන්තරේ පාප කර්මයක් හැරෙන්නට අනිත් ඕන කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. අනිත් අකුසල් මකාලන්න පුළුවන්. ආනන්තරේ පාප කර්ම ලේසි නෑ, මකන්න බෑ. මව්පියොත් එක්ක ගනුදෙනු කරද්දී බොහොම පරිස්සම් වෙන්න ඕන. වචනයෙන්, ක්‍රියාවෙන්, සිතුවිල්ලෙන්. මොකද
ආනන්තරයේ පාප කර්ම පැත්තේ තියෙන නිසා. ඒ වගේම ස්වාමින් වහන්සේලාගේ දේවල් එක්ක කටයුතු කරද්දිත් හරි පරිස්සම් වෙන්න ඕන. මොකද හේතුව ආනන්තරයේ පාප කර්ම පැත්තේ ඉන්න අය නිසා ඒගොල්ලන්ට මොනවා හරි දෙයක් වුණොත් එහෙම ඒක ආනන්තරයේ පාප කර්ම පැත්තට පත් වෙනවා. සංඝ බේදේ කියන එක පවා ආනන්තරයේ පාප කර්ම පැත්තටනේ නසන්න ඕනේ බේදේ පවා ආනන්තරයේ පාප කර්ම පැත්තට වැටෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියන උත්තමයන් වහන්සේ දැන් බුදුහාමුදුරු නෑනේ හාමුදුරනේ ලේසොලවන්න කියලා වෙන්න පුළුවන්. නමුත් චේතනාවෙන් පිළිම වහන්සේ කෙනෙකුට හරි හානි කළොත් නිගරු කළොත් ඒවයි කර්ම විපාක තියෙනවා. මොකද චේතනාවයි බලපත් වෙන්නේ. මේ බුදුහාමුදුරන්ගේ ලේසොලවනවයි කියලා කෙනෙක් සෙලෙව්වොත් චේතනාව නිසා ඒක එලෙස වෙන්නට ඉඩ තියෙනවා. ඒසා ඒකේ කර්ම විපාක එනවා. මොකද මම ඒක නූතනයේදී දැක්කේ අර බාබියන් බුදු පිළිමය විනාශ කිරීමත් සමග ඒ රට සුන්න දුහුවිලි බවට පත්වීම. ඒ නිසා මම දකිනවා අත්දැකීමෙන් තේරුම් අරගෙන තියෙනවා පිළිම වහන්සේලාට පවා හානි කරපු අයට රටවල් වලට පුජ්‍යලයන්ට විනාශය සිද්ධ වෙනවා. මේ රටෙත් බුදු පිළිම කඩන අය ඉන්නවා. බුදුහාමුදුරන්ගේ කුස හාරලා ඒකේ තියෙන සම්පත් අරගෙන තියෙනවා. හිස හාරලා සම්පත් අරගෙන තියෙනවා. ඒගොල්ලෝ 7 දවස් 3 මාස යනකොට මිය ගිහිල්ලා තියෙනවා, මැරිලා තියෙනවා. කියන්නේ බලවත් අකුසල කර්ම කියලා එක පේනවනේ. ඒවෙන් ජීවත් වෙන්න, ඒවෙන් කන්න බොන්න හැකියාව ලැබිලා නැහැ. මේ ඒගොල්ලෝ මිය ගිහිල්ලා තියෙනවා. ඒ නිසාවෙන් අපි කතා කරන හැම දෙයක්ම කරන හැම ක්‍රියාවක්ම හොඳට බලන්න මේකේ මේ හා සමාන විපාකයක් මට ලැබෙනවා. ඒ වගේම ඉෂ්ඨකාමී දෙවිවරු බුදුවරු මේක බලාගෙන ඉන්නවා කියලා කල්පනා කරන්න ඕන. දැන් මේ සියල්ලත් අදිෂ්ඨාන කරගෙන අපි නැවත දැන් සිත දිහා බලාගෙන ඉන්නවා.
තමන් ඉහළට ගන්න හුස්ම පහළට හෙළන විට ඒ හුස්මත් එක්ක ආධ්‍යාත්මිකව තියෙන පීඩන, බැඳීම්, නොසන්සුන්තාවයන් මුදා හරින්න. ඉහළට පිරිසුදු සිසිල් සුළං රැල්ලක් ආශ්වාස කරනවා. තමන්ගේ ගතේ හිතේ තියෙන නරක ශක්තියින්, අකුසල ආවේග, කම්පන, ප්‍රකම්පන මේ සියල්ලක්ම එළියට දාන හුස්ම රැල්ල සමග මුදා හරිනවා. සෑම හුස්ම රැල්ලක් පාසාම තමන් ඒ විදියට මුදා හරිමින් සැහැල්ලු වන්න. මේ ශරීරය මම නොවේ. මේ ශරීරය අයිති වන්නේ සුභාදහමටමයි. මේ ශරීරය මගේ නොවේ. මේ ශරීරය අයිති වන්නේ සුභාදහමටමයි. එසේ සුභාදහමට පත් කරමින්
සෝබා දහමට අතහරිමින් එසේ අදිෂ්ඨාන කරන්න. මේ ශරීරය මම නොවේ. මේ ශරීරයේ අයිති සෝබා දහමටමයි. මේ ශරීරය මගේ නොවේ. මේ ශරීරය අයිති සෝබා දහමටමයි. සෝබා දහමට ශරීරය අත්හරිමින් දිය කර හරිමින් මුදා හරිමින් එසේ මෙනෙහි කරන්න, එසේ ක්‍රියා කරන්න. එසේ නැත්නම් ඒ වචනේ අර්ථය තමා තුළ පමුණුවා ගන්න.
හොඳයි සාදු. ලෝකයේ විශේෂ දේවල් කරන ඒ වගේම විශේෂ තනතුරු වල සිටින විශිෂ්ටයෝ හැමදෙනාම යම් මානසික අභ්‍යාසයන් වල යෙදෙනවා කියලා සොයාගෙන තියෙනවා. ඒක සාමාන්‍යයෙන් බලද්දී අපිට තේරෙන දෙයක්. මානසික අභ්‍යාසයන් වල යෙදෙනවා. එසේ මානසික අභ්‍යාසයන් වල යෙදিলা මානසික සංසුන් බවකට පත් වුණොත් විතරයි ඒ විශිෂ්ට තනතුරක්. ඒ හොබවන අයට මනාකොට ඒ තනතුරු ඒ වගකීම් හොබවන්න හැකියාව ලැබෙන්නේ. එනිසා ඔබත් විශිෂ්ටයෙකු වන්නට කැමති නම් මානසික අභ්‍යාසයන් වල යෙදෙන්න ඕන. මනස කියලා කියන්න පින්නතුනේ වර්ණයක් වගේ දෙයක්. මනස පිළිබඳව අපේ ශාරීරික තියෙන ඕරායක පිළිබඳව ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ෂඩ්වර්ණ රශ්මිමාලාව පිළිබඳව එහෙමත් අපි දැනගෙන තියෙන වර්ණ කියලානේ. වර්ණ විදියට රැස් විහිදෙනවා කියන්නේ මොකද්ද? වර්ණයක්. දැන් මේ මොහොතේත් ඔබේ ඇඟෙන් රශ්මි මාලාවක් විහිදෙනවා. සමහර අයගේ රත්න වර්ණයට, රතු පාට වර්ණයෙන්, ද්වේෂයෙන්, තරහෙන්, පරිගැනීමෙන්, ඉරිසියාවෙන්, ක්‍රෝධයෙන් වගේ ඉන්නවනම් රතු පාට වර්ණයක් තමයි විහිදෙන්නේ. ඒ වර්ණය සමහරලාට සමහර සතුන්ට පවා පේනවා. ඒ ඕරායක. ඒ වගේම සිත දියුණු කරගත්ත කෙනෙකුටත් ඒ මිනිස්සෙගේ ශරීර වර්ණය පේනවා. ඕරායක පේනවා. රස්මාලාවත් එහෙමයි. රස්මාලාව ඒ ඕරායකට තමයි ඒ රස්මාලාව කියන්නේ. එතකොට බුදුවරයෙක්ගේ තිබුණු රස්මාලාව හරිම අලංකාර ඒ වගේම හොඳ වර්ණ වලින් යුක්ත වුණා. යහපත් වර්ණ වලින් යුක්තයි. ඒ වගේ මේ මනස පිළිබඳව ලබා ගන්න නූතන තාක්ෂණික දියුණු කැමරාවන් වලින් සිද්ධ කරන්නේ ඒ වර්ණ ස්වරූපයකින් තමයි පුජ්‍යල ස්වභාවය පුජ්‍යල චරිතය පෙන්눔 කරන්නේ. ඒ නිසා අපි කියන්නේ මේක වර්ණයක් වගේ කියලා. ඒකේ තවත් පැත්තක් තියෙනවා. ඒකට හේතුව වර්ණ කියලා කිව්වහම ඒක සීමාවක් නැති දෙයක්. දැන් ඔබේ ගෙදර පේන්ට් කරන්නම වර්ණ කීයක් ගන්න පුළුවන්ද? කඩේ. මිලියනයකින් එකක් ඕනනම් තෝරලා ගන්න පුළුවන්. කලර් මික්ස් කරන මැෂින් එකක් තියෙනවා. මිලියනයක් විතර තියෙන ඕන එකක් පෙන්නුවාම එයා මික්ස් කරලා දෙනවා. එහෙමනම් ඔබේ වර්ණයට එකම වර්ණයක් හැඩයක් නැහැ. හැම මොහොතකම වෙනස් වෙවි පවතිනවා. ඒ නිසා මනස වර්ණයක් හැටියට ගත්තාම
හැම මොහොතකම විවිධ හැඩ වර්ණ ගන්වමින් තියෙන දෙයක්. අහස වගේ. අහසත් එහෙමයි. අහස එක පාටක් නැහැ නේ. බලන වෙලාවට වෙනස් පාටවල්. සුළු හෝ වෙනස් පාටවල් දකින්න පුළුවන්. දැන් බලන අහස එක වෙලාවකට රතු පාටයි, එක වෙලාවකට නිල් පාටයි, දුඹුරු පාටයි. ඉර බැහැගෙන යනකොට තව පාටවල් හැදෙනවා. එක් දිනයන් වලට තව පාට හැදෙනවා. එහෙම නේද? අහස බලන්න වෙලාවක් තියෙනවද මන්ද? අහස බලන්න පුළුවන් ඔය ඕන තමන් ඉන්න ඕනම තැනක ඉඳලා උඩ බැලුවහම අහස පේනවා. ඉර දිහා බලලා තියනවද? ළඟදී. ළඟදී සාමාන්‍යයෙන් අවසාන වශයෙන් ඉර හොඳට දැක්කේ කවද විතරද? මාසෙකින් අවුරුද්දකින් බලන්න අමතක වෙනවා නේ. කවුද අපිට එළිය දෙන්නේ කියලාවත් හරි. ඉස්සර මිනිස්සු හැමදාම උදේට කෘතගුණ දැක්කුවා ඉරට. කවුද එළිය දෙන්නේ කියලා බැලුවා. රාත්‍රියට හඳ දිහා බලන්න පුළුවන් වුණාද මාසෙකින් දෙකකින් හරි එහෙම නැත්නම් කාලෙකින්? පොය දවසටවත් බලන්න ඕනනේ. එදා මිනිස්සු ගහට දේවත්වයෙන් සැලකුවා. පස්සේ අපි ඒව මිත්‍යාවල් කියපු එක තමයි වැරදි. ගස් වලට වැන්දා, ගරු කළා. සෙවන දුන් ගසේ අතු කඩන්න හොඳ නෑ කියලා මිනිස්සුන්ගේ මතයක් තිබුණා. බලන්න උතුම් ගුණ ධර්ම. දැන් මොනවද තියෙන මිනිස්සු ළඟ? උගත්කම භාවිතා කරලා, තාක්ෂණය භාවිතා කරලා, දැන උගත්කම් භාවිතා කරලා, ඒව ප්‍රයෝජනයට අරගෙන අකුසල සිද්ධ කරගන්නේ. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පරිගැනීම, පරිභව කිරීම ආදී තමයි දකින්න තියෙන්නේ. එන මිනිස්සුගේ ගුණධර්ම පරිහානියකට ලක්වෙමින් පවතිනවා කියලා අපිට පේන්න තියෙනවා. කොහොමද බුදුහාමුදුරු දේශනා කරා මනුස්සයාගේ ආයුෂ පිරිහෙනවා, මනුස්සයාගේ ගුණධර්ම අඩු වෙලා යනකොට කියලා. එතකොට ගුණධර්ම බහුල වෙන්න ආපහු ආයුෂ දික් වෙනවා. ඵලදායී මිනිස්සෙක් වෙන්න, ප්‍රයෝජනවත් මිනිස්සෙක් වෙන්න දවසකට ගහට කොළට මේ වාතාශ්‍රයට ස්වභාව ධර්මයට තමන් ජීවත් වෙන මහ පොළොවට සහ මානව සමාජයට, මානව සත්ව වර්ගයාට කුමන හරි පිහිටක් වෙන්න, කුමන හරි උපකාරක ධර්මයක් කරන්න. මෙන්න මේව කරනකොට තමයි අපි සිත පිරිසිදු කරගන්නවා කියන්නේ අන්න ඒකට. සිත දමනය වෙනවා කියන්නේත් අන්න ඒකට. එහෙම නැතුව මේ අලි දමනය කරනවා වගේ හෙන්ඩුවෙන් ඇනලා දමනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අර හරක් හදනවා වගේ කසයෙන් වේවැලෙන් ගහලා කෙවිතෙන් ගහලා හදන්න පුළුවන් එකක්ද හිත කියන්නේ? එහෙම හදන්න බෑ. මෙන්න මේ වගේ දේවල් වලින් තමයි, අවදියෙන් තමයි සිතක් හදන්නේ. එතකොට සතියෙන් ඉන්නවා කියලා කියන්නේ
මෙන්න තමන් කරන්නා වූ කුසල අකුසල ක්‍රියාවන් පිළිබඳව සිහියෙන් ඉන්නවා. එහෙම නැතුව ඒ ගැන සිහියෙන් ඉන්නේ නැතුව බුදු පිළිමේ බදාගෙන වැන්දත් උදේ හවස ඒ ගැන සිහියෙන් ඉන්නේ නැතුව කකුල් දෙක යන විදිය දිහා බලාගෙන හිටියයි කියලා සිහියෙන් කකුල් දෙකේද මේ අපිට සිහිය තියෙන්න ඕන. සිහිය තියෙන්න ඕන අපි කරන කුසල කුසල ක්‍රියාවන් පිළිබඳව. අකුසලයෙන් වළකින්න සබ්බපාපස්සකරණං වෙන්න කුසලස්ස උපසම්පදා වෙන්න තමයි සිහියෙන් ඉන්න ඕන. එහෙම නැතුව අතපය මෙහෙ යන විදිහේ සිහියෙන් ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. ඒකත් හොඳයි. සිහිය පවත්වන්න පොඩ්ඩක්වත් දන්නේ නැති අයට ආරම්භයක් වශයෙන් අපි ඒකත් දෙනවා භාවනාවේදී. මෙහෙද්දිත් අපි දෙනවා. හැබැයි ඒකෙන් ඉඳලා අරක නැත්තම් වැඩක් නැහැ. ඒ සාර්කෙන් ඉන්න ඕන මේක මතක තියාගන්න. මිනිස්සු සතුටු වෙන්නේ හිතෙන් දුක් වෙන්නේ හිතෙන්. හදාගන්නවා නම් හදාගන්න ඕන හිතමයි. චිත්තං දත්ත සුඛාවහං. හිත හදාගත්තොත් සැප එළවනවා. දැන් මහාන වෙලා ඉන්නෝ හාමුදුරුවෝ හිතේ සැනසෙල්ලක් නැත්තම්. මෙහෙණින් වහන්සේලා වෙලා ඉන්නවා හිතේ සැනසෙල්ලක් නැත්තම්. උපාසක උපාසිකාව වෙලා ඉන්නෝ හිතේ සැනසෙල්ලක් නැත්තම්. පන්සලේ සභාපති වෙලා ඉන්නෝ හිතේ සැනසෙල්ලක් නැත්තම්. අපි අහවල් ආගමේ අපි ඉන්නේ අපි කතෝලික ක්‍රිස්තියානි මුස්ලිම් අපි හිතේ සැනසෙල්ලක් නැත්තම්. හිතේ සැනසෙල්ල නැති වෙන්න මොකද කරන්නේ? මිනිස්සු හොරි කහනවා වගේ වැඩක් කරනවා. සැනසෙල්ල නැති වෙන්න මිනිස්සු ආවේගශීලී වෙනවා. ආවේගශීලී කතා, ආවේගශීලී ක්‍රියා, ආවේගශීලී හැඩයන් ගන්නවා. ගන්න තව හිතේ සැනසෙල්ල නැති වෙනවා. එනිසා ඊටාම සුළු පිරිසක් හරි වෙන්න පුළුවන් මේ සමාජයේ ගලාගෙන යන රැල්ලට හසු නොවි එකෙන් ඉවත් වෙන්න ඕන. ඉවත් වෙලා ඔබ බුදුරජාණන් වහන්සේගේ මාර්ගය, ඒ රහතුන් වැඩි මාර්ගය, ආර්ය ශ්‍රාවකයෝ වැඩි මාර්ගය මොකක්ද කියලා තේරුම් අරගෙන තමන් පෞද්ගලිකව තමන්ගේ හිත හදාගෙන යන්න ඕන. තමන් රංචුවක් කියලා හිතන්න එපා. තමන් ගෲප් එකක් නෙමෙයි. තේරුණා නේද? තමන් අතිශයින්ම පෞද්ගලිකයි තනි කෙනෙක්. එහෙම හිතන්න. දැන් මෙතන අපි බොහෝ පිරිසක් හිටියට අපි කල්පනා කරන්න ඕන කොහොමද? හිත හදද්දි මම මේ සමූහයක් හැටියට හිත හදන්න බෑ. මම පෞද්ගලිකව මම තනියෙන් හිත හදාගන්නේ. දැන් මම ප්‍රශ්නයක් අහුවාම සාමූහිකව කට්ටිය එක කතා කරලා උත්තරයක් දුන්නයි කියලා වැඩක් තියනවද? ඒක වැඩක් නැහැ. තමන් පෞද්ගලිකවම තමා තුළින් එන උත්තරේ තමන්ට වැට ගන්න. මේක හරියට අර පන්තියක ඉන්න හොඳ ළමයෙක් වගේ. එයා විභාගයේ හරි ලියාගෙන යද්දී අනිත් ළමයා අහනවා දෙන්නද ඔයාට පොත කොපියක් දාගන්න. හොඳ ළමයෙක් නම් මොකද්ද කියන්නේ? හොඳ ළමයෙක් නම් එයා කියන එපා. එපා ඕනේ. මගේ බුද්ධිය මන බැලීමනේ මෙතන කරන්නේ. එතකොට මම ඒකට සමත් හරි අසමත් හරි වෙන්න පුළුවන් මම. ඔය ඇත්තගේ ප්‍රශ්නයක් අහනවා. ඉතින් සරේ අහක් කියන මොකක්ද දෙන උත්තරේ? අහුම්කම් දෙන්න එපා. මොකක්ද දන්නේ උත්තරේ නේ අරකද අහන්න එපා. කිව්වොත් කියන්න එපා. පොඩ්ඩක් ඉන්න. මොකද මම්ම හොයා ගන්නවා මිසක් ඒක
අරයාගේ උත්තරේ එල්ලිලා හරියන්නේ නෑ. එහෙම වුණොත් අර කොපි ගහපු ළමයි ගන්නට වැටෙනවා. පොඩි ළමයිතුත් මෙතන ඉන්නවා මතක තියාගන්න ඕන. කොපියක් ගන්න පොතක් දුන්නොත් කියන්නේ පොඩ්ඩක් කියන ඕක එපා ඕනේ. මම්ම තනියෙන් කල්පනා කරලා වැරදුනා හරි මම්ම මේක මහන්සි වෙලා හදනවා. අන්න එහෙම වෙන්න ඕන. අන්න එහෙමයි පින්නතුනේ අපි ධර්මයේ හොයාගත්තේ. අපේ ඉන්න අනිත් පිරිස සාමූහික වෙවි උත්තර හොයා ගුරුවරයා හොයන දේවල් වලට නේද කියලා ඇහුවා. මම පැත්තකට වෙලා ඒ සාමූහික සියලු දෙනාගෙන් අයින් වෙලා තනියෙන් ගමනක් ගියා. පෞද්ගලික ගමනක් ගියා. පෞද්ගලිකව තනියෙන් ධර්මය අහන්නේ සාමූහිකව අහන්නේ නැහැ. පෞද්ගලිකව ධර්මයේ සාකච්ඡා මේ ගවේෂණය කරන්නේ කාටවත් කියන්නේ නැහැ. මං කරන භාවනාව මං කරන ගවේෂණය මං කියන්නේ නැහැ. ඒ නිසා මේ අවබෝධයට මේ මානසික සුවතාවයට මේකට මේ මාර්ගඵල කියලා නම් දාන්නවත් ඕනද? මේක අහවල් ඵලයේ කියලා මේ ඵල නම් දාන්න ඕනේ මේ සමාජයේ ඇවිලිනෝ මේ ප්‍රශ්න වලින්. රහත් වෙච්ච අයට කොහොමද හම්බ වෙන ප්‍රශංසා නේද? බොහොම දරුණු නින්දා හම්බ වෙනවා. ඔය ඇත්තෝ හරි වෙන්න එපා මාර්ගඵල දාගන්න එපා මේකට. ඇත්තටම මේකේ මොකක්වත් ඵලයක් නැහැ. මෙතන තියෙන්නේ චිත්ත සහනයක්, මානසික සහනයක් උදා කරගන්න මිසක් මේ බොත්තම් පිත්තල බොත්තම් ගහ ගන්නවා වගේ මේ ටයිටල් ගහ ගන්න ඕනද ඇඟේ? ඒ නිසා පින්නතුන්ට මතක ඇති මම ඒ දවස්වලම කියන්නේ මට මේ එකක්වත් නැහැ. මම පුතඥත් නෙමෙයි මාර්ගඵලත් නැහැ මොකක්වත් නැහැ ඕනත් නැහැ කියලානේ. කියන්නේ ඒකෙන් තියෙන ඔක්කොම අතහැරියට පස්සේ ආයි මොනවද මොකට එල්ල ගන්නවද එක ඒවා. දැන් අපි මේ ගමන යන්නේ ආධ්‍යාත්මික නිදහසක් ලබන්නද එහෙම නැත්නම් රැස් කරගන්නද අස් කරන්නද? අස් කරන්න නේද? එහෙනම් අස් කරන්න යන්න. ඉතින් සමහර අයට හිතෙන්න පුළුවන් ඔය ආනන්ද හැමදෙරේ බණ කිව්වට අස් කළා නැහැ. ආනන්ද හැමදෙරුන්ගේ අස් කිරීම හරි නොකිරීම හරි Tamanට වැඩක් නැහැ. Taman පෞද්ගලිකයි නේ. Taman පෞද්ගලිකයි. Tamanගේ අස් කර ගැනීම උපමාව සිද්ධ කරගන්න. මං අස් කරගත්තද නැද්ද කියලා ඔය ඇත්තන්ට කියලා වැඩකුත් නැහැ. ඒකත් මට පෞද්ගලිකයි. මම මේක අස් කරගත්තොත් සුද්ධ කරගත්තොත් ඒකේ සුව විඳින්නේ මම. මේක රැස් කරගත්තොත් ඒකේ දුක විඳින්නේ තමන්මයි. ඉතින් යන්නේ එහෙම මේ ධහම සැකසීලා තියෙන්නේ. වැඩිහිටියෝ මෙහෙමයි, ගුරුවරු මෙහෙමයි, හාමුදුරුවරු මෙහෙමයි කී නරක වෙන්න එපා. ඒ නිසා අධර්ම කාමය, අධර්ම ශක්තියින් බොහෝම පැතිරිලා යන කාලයක්, යුගයක්. වචනේ එහාට මෙහාට වුණාම යුද්ධ වදිනවා. ලෝක යුද්ධ පටන් ගන්නවා. මිනිස්සුත් ආවේගශීලී. මිනිස්සු කවුරුත් යටත් වෙන්නේ නැහැ. යටත් වීම දුර්වලකමක් කියලා හිතාගෙන ඉන්නවා. කෙනෙකුට යටත් වීම දුර්වලකමක් නෙමෙයි. තේරුණා නේද? අර එක්තරා කියමනක් තිබුණා මේ අපේ තාත්තා මෝඩයන්ට බයයි කියලා. තාත්තගෙන් අහලා තිබුණා මේ පුතෙක් ඇයි පුතේ මේ තාත්තේ ඔයා මෝඩයන්ට බය කියලා. තාත්තා දීපු උත්තරේ දන්නවද මොකද්ද කියලා? පුතේ ඊළඟ පාර ජනාධිපති වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ මෝඩ මිනිස්සුන්ට අපි බය මොකද කියලා ඇහුවොත් ඊළඟ වතාවේ ජනාධිපති වෙන්නත් ඉඩ තියෙනවා කිව්වා. මෙයාව පත් කරගන්න ඉඩ තියෙනවා කිව්වා. ඒක තමයි ඇත්ත. ඒක තමයි தත්ත්වය. ඒ නිසා මෝඩයන්ට අඥානයන්ට බය වෙන්න ඕන. ඥානවන්තයන්ට බය වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ අහිතක් කරන්නේ නැහැ, අනර්ථයක් කරන්නේ නැහැ නේ කවදාවත්.
ඒගොල්ලොන්ට ඉතින් කොච්චර බැන්නත් නින්දා කරත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Tamanට හැබැයි කර්ම විපාකයෙන් ප්‍රශ්නයක් එනවා මිසක් ඒගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක බරපතලයි. නීතියෙන් දෙන දඬුවමකට වඩා හපන් කර්ම විපාකයෙන් ආවොත් විඳවන්න වෙනවා. දවසක් මට ওই බණකට බැනපු මහත්මයෙක්ගේ ලැබුණු ප්‍රතිචාරයෙන් මම දැනගත්තේ ඒක එහෙම එකක් වෙනවා කියලා. මට දවසක් කෝල් එකක් අරගෙන මම ওই ධර්මයේ විකෘති කරනවා රෝමේෝ කියලා එක හැල්ලක් කියාගෙන බැන්න පැය භාගයක් විතර මම සද්ද නැතුව කෝල් එක අහගෙන හිටියා. ආගෙන ඉතින් මම කිව්වා ඒ ඔබතුමා දකින්න විදියනේ ඔබතුමාට හැඟෙන දේනේ ඔබ කිව්වේ කමන්නේ ඒක ඔබේ සාධාරණ දැක්මනේ. එයාට හරි මාවතකුත් නැහැ. අර වෙනසක් ඕන කියනවා වගේ තමයි ලංකාවේ. මොකද්ද වෙනස කියලා හැමෝම දන්නේ නැහැ. මේක ගෝ කියලා ඊළඟට එන එක මොකද්ද කියලා හැමෝම දන්නේ නැහැ. ඒ වගේ තමයි. වර්තමාන උද්ඝෝෂණකාරයෝ වගේම තමයි අර මේ මිනිස්යාගේ වැනීමත්. හරිය කැහුවම ඒක දන්නේ නැහැ. ඒක තමයි අඥානකම, ඒක තමයි මෝඩකම, ඒක තමයි නැහැදිච්චකම, ඒක තමයි දුර්වලතාවය කියන්නේ ඕවට. ඉතින් ඔය වගේ දිගටම බැනුම ටිකක් කරගෙන ගියාම මම ඉතින් සද්ද නැතුව ඉඳලා කෝල් එක තිබ්බා. ඒ මිනිස්සයා සතියකින් පස්සේ කෝල් කරලා කියනවා ස්වාමීන් වහන්සේට මම ඒ කියපු ටික හරි නෑ වගේ හිතෙනවා. මම ඇයි නෑ මට එදා ඉඳලා කන්නත් බෑලු. නිින්ද යන්නෙත් නෑලු. බඩත් යනවලු. හරිද? ඔව් නිකම් හිත ගිනි ගන්නවා වගේ දැවෙනවලු. පිච්චෙනවලු. මං කිව්වා එහෙම තමයි මහත්තයා ධර්මයකට පරිභව කළාම, ගැරහැව්වාම, නිඳා කළාම, අපහාස ගියාම බඩ යනවා තමයි. නිින්ද යන්නේ තමයි. ගිනි ගන්නවා තමයි. මේ සමා වෙල්ලුවා. මං කිව්වා ආයෙ වගේ දේවල් නොකරන්නට අදිෂ්ඨාන කරගන්න. ඒ වගේ දේවල් කරන්න නැතුව ඉන්න. එහෙමයි කිව්වා. සමා වෙල්ලුවා. මං කිව්වා හරි. දැන් ඉතින් බුදුදහමේ සමාව දීම කියන්නේ ඒ වරදේ නැවත නොපිහිටන බවට අදිෂ්ඨාන කර ගැනීම. ඒකයි සමාව කියන්නේ. ඒ නිසා අපේ තැවීමක් නැහැ. අපි ඒකට සමාව දෙනවා කියලා. ඉතින් සතියක් හරි මනුස්සයට ඒ වගේ දෙයක් දැනෙලා තියෙනවා. දැන් අර සමාව ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? ඒ දැවීම දිගටම තවත් පවතිනවා පින්නතුනේ. තවත් පවතිනවා. ඒ නිසා කර්ම විපාකය කර්ම ධර්මයේ මහා පුදුම දෙයක්. ඒ තමයි පංචස්කන්ධ දරාගෙන පංචස්කන්ධ මම මගේ ආත්මය කරගෙන සිත මම මගේ ආත්මය කරගෙන සිටින තාක්කල් සිද්ධ වෙන తত্ত্বය. සිත තුලයි පිහිටලා තියෙන ලෝකය. හැබැයි මේ කර්මය ඉක්මවපු උත්තම දර්ශනයක් තියෙනවා. අන්න එතෙන්ට නම් කොවත්ම නැහැ. හැබැයි ඒ දර්ශනයට ඒ ධර්ම කායට ඔය මොකවත්ම නැහැ. අන්න ඒක මතක තියාගන්න. බුදු කෙනෙක් බුද්ධත්වයේ කියන ඒ දර්ශනයට මුකුත්ම නැහැ. ඒකට හානි කරන්න කාටවත් බෑ. බුද්ධත්වයේ කියන தത്വයට හානි කරන්න කාටවත් බෑ. ගින්නට, හුළඟට, වාතය මේ දේවල් කිසි දෙයකට හානි කරන්න බෑ ඒට. එතකොට ඒවට හානි කරන්න බෑ කියන්නේ එතෙන්ට කර්ම විපාකයක් එතෙන්ට එන්න විදියක් නැහැ. කර්ම විපාකයක් එන්න නම් එතෙන්ට ගින්න, හුළඟ ප්‍රශ්න තියෙන්න ඒවා ස්පර්ශ වෙන්න ඕන. ඒවා ස්පර්ශ වුණොත් විතරයි අපිට කර්ම විපාකයක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් කර්ම විපාකයක් හදන්න බෑ. වචන ස්පර්ශ වෙන තැනක හිටියොත් කර්ම විපාකයක් හදන්න පුළුවන්. ගින්දර ස්පර්ශ වෙන තැනක හිටියොත් කර්ම විපාකයක් හැදෙනවා. ජලය ස්පර්ශ වෙන තැනක හිටියොත් කර්ම විපාකයක් හැදෙනවා. සුළඟ ස්පර්ශ වෙන තැනක හිටියොත් කර්ම විපාකයක් හැදෙනවා. ඒවා ඉක්මවා සිටින්නෙකුට කර්ම විපාකයක් හැදෙන්නේ නැහැ. ඒක නිසා මතක තියාගන්න අපි කර්ම විපාකය පිළිබඳව මීට කලින් කතා කරලා තියෙනවා. බුදුවරුන්ට කර්ම විපාක නැහැ කියලා. ඒ කතා කරේ බුද්ධත්වයේ කියන උත්තරීතර දර්ශනයට.
එතකොට උත්තරීතර දර්ශනය කියන්නේ ශරීරයක් නෙමෙයි. ශරීරයක් නෙමෙයි. දැන් කර්ම විපාකයේ පිළිබඳව අවබෝධයටපත් වෙනවා කියලා කියන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨි. කම්මස්සකතා සම්මාදිට්ඨියක් ඇති වෙනවා කියලා කියන්නේ තමන් කරන කියන දේ පිළිබඳව හොඳ ආවර්ජනාවකින් සිටිනවා. තේරුණා නේද? හොඳ සම්මයක් දර්ශනයකින් ඉන්නවා තමන් කරන කියන දේ. මුවෙන් පිට වෙන වචන කොයි වගේද? චේතනාව පදනම් වෙන්නේ සැකසෙන්නේ. මෛත්‍රී කරුණාව පදනම් වෙලා වාක් ධාරාවක් ගලාගෙන ගියොත් ඒවා මෙත් සහගත වාක්‍යයක් මෛත්‍රියක් බවට පත් වෙනවා. ඒ නිසා හිතවල තමයි හැමදේම මේ වචන වලට කැටි කරන්නේ මුසු කරන්නේ. දැන් බලන්න සමහර අයගේ කතා අහගෙන ඉන්න බෑ. අහගෙන හිටියන් ටික වෙලාවක් අහගෙන හිටියන් කලන්ත හැදෙනවා. ඒ තරම් ඒ වචන බරයි, ඝනයි, රුදුරුයි, නපුරුයි. සමහර අයක ළඟින් යන්න බෑ රස්නේ ධාරාව වැඩිච්ච ගමන් ඒ මනුස්සය කලන්ත ඇදලා වැටෙන තරමට. ඇයි? ඒ තරම් ඒ රශ්මිය දරුණුයි, රුදුරුයි, දුෂ්ටයි. සමහර අයගේ වචන දවසම අහගෙන ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ වචන කියලා කියන්නේ පිළිතුරුනේ දිග දේශනානේ බුදුහාමුදුරු පවත්වලා තියෙන්නේ. පැය වලින් කියතොත් පැය 4, 5, පැය 6, 7 දේශනුත් පවත්වලා තියෙනවා. කාටවත් අපහසු වුණා කියලා දන්නවද? නෑනේ. ඒ තරම් මීරි කීමට කියන්නේ කනට මීපැණිවක් කරනවා වගේ කියලා. කනට කවුරුත් මීපැණිවක් කරන්නේ නැහැ. නමුත් ඒක අර රස ගන්නවන්න වෙන ක්‍රමයක් නැති නිසා අපි කියන කනට මීපැණිවක් කරනවා වගේ කියලා. වගේ රසවත්. බලන්න මේ වගේ දැන් ඔබට ගලපා බලන්න අනේ මගේ වචන අහගෙන ඉන්න පුළුවන්ද ළමයින්ට දරුවන්ට පවුලේ අයටවත් මේ කනට මීපැණිවක් කරනවා වගේ පැය 5ක් 6ක්. මගේ වටපිටාවේ ඉන්න අයට මගේ වචනේ අහගෙන ඉන්න පුළුවන්ද පැය භාගයක් පැයක්. අපේ මහත්යටවත් මගේ වචන ටික අහගෙන ඉන්න පුළුවන්ද? අපේ නෝනට මගේ වචන ටික අහගෙන ඉන්න පුළුවන්ද? හදවතනේ එතිලා යන්නේ. වචන වලින් එළියට පනින්නේ පින්නතුනේ හදවත. තේරුණා නේද? හදවතේ යන්නේ රශ්මියෙන් මේක එතිලා තමයි එළියට එන්නේ. හදවතේ තියෙන මෙත් භාවය හරි සත්භාවය හරි අසත්භාවය හරි මුසු වෙලා තමයි එළියට එන්නේ. හොඳට බලන්න ඕන කෙනෙක්ගේ. වාක්මාලාව බලාගෙන ඉද්දි අපිට තේරුම් ගන්න පුළුවන් එයාගේ යටි හිත උඩ හිත මේ වචනවල දැවටිලා එන සුවඳ හොයා ගන්න පුළුවන්. කටේ ගඳ සුවඳ නෙමෙයි වචනවල තියෙන වෙනම ඈත ඉඳන් උනත් අහගෙන ඉන්න පුළුවන්. ඒකේ සුවඳක් තියෙනවා. ඒ සුවඳ හොයා ගන්න පුළුවන්. කොහෙන්ද එන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික වශයෙන් බ්‍රාහ්මණයෝ එහෙම ආගෙන බලාගෙන ඉඳලා කියනවා බුදුරජාණන් වහන්සේගේ වචන කියන්නේ උදරයෙන් පැන නගින වචන කියලා. වර්තමානයේ කොළු ගැටව කියන්නේ බොක්කෙන් කියන්නේ කියලා. ඒ කතාව වෙන්නේ ඒකයි. ඒ කියන්නේ උදරයෙන් පැන නගින වචන කියන්නේ. හැබැයි අපේ මිනිස්සු බොක්කෙන් කියලා කිව්වට බොක්කෙන් නෙමෙයි වචනේ එන්නේ. හරි. ඒ මිනිස්සෙගේ උදරයේ ඉඳලා වචන මතුවෙලා හැදිලා එනවා නම් උඩට ඒකට අපි කියනවා සත්‍ය වචනය. බ්‍රාහ්මණය කාලේ ගවේෂණය කරලා හොයාගත්ත ඔබ මේ විෂය ඉගෙන ගත්තොත් ගොඩාක් හොඳයි. උදරයේ ඉඳලා නැගිලා එන වචන සත්‍ය වචන කියලා. හැබැයි දැන් මේ අය දැන් වර්තමානයේ එහෙම නෙමෙයි බොරුව කියලා නිකන් වචනේනොත් කියනවා මම මේ බොක්කෙන් කියන්නේ කියලා. බොක්කක් තියෙන්නේ කොයිද කියවත් දන්නේ නැහැ. ඒක වෙනම කියන්න ඕනේ මම බොක්කෙන් කියන්නේ කියලා නේද? එහෙම කියන්න ඕනේ ඒක පැන නගින එක ඒක බොහොම සිවුන් සංවේදී තත්ත්වයක්. ඉතින් පපුවෙන් පැන නගින්න පුළුවන්, හිස් මුදුනෙන් කතා කරන්න පුළුවන් නේද? උගුරෙන් කතා කරන්න පුළුවන්, තොලකින් කතා කරන්න පුළුවන්.
එහෙම කතා කරන්න පුළුවන් එක එක තැන් වලින් ඔය ස්වර අභ්‍යාස ඉගෙන ගන්න ගියාමත් හඬ නගින තැන් උගන්වනවා එක එක්කෙනාගේ ගායකයන්ගේ එහෙම. ඒ වගේ මිනිස්සයාගේ ඒ වචනේ පැන නගින තැන් තියෙනවා. ඒ වගේ මේ වචනේ එතෙන සංකල්ප තියෙනවා, දෘෂ්ටි තියෙනවා. හොර කරන්න බෑ, බොරු කරන්න බෑ. වීදුරුවක් ඇතුලේ තමන් ඉන්නවා කියලා හිතන්න. මම දෙවිවරුන්ට බොරු කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට බොරු කරන්නේ නැහැ. ඒ වුණාට මේ පුතත්ජන මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සුන්ගේ දෘෂ්ටියට ගැලපෙන්න අපි ඉන්න ඕන. ඒ නිසා ඒ මිනිස්සුන්ගේ දෘෂ්ටිය බලාපොරොත්තු වෙන දේ මට කරන්න පුළුවන්කම නැහැ. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලොන්ගේ ස්වરૂපයටනේ. දැන් මේ සමාජයේ පිරිමි අය කියන්නේ බොන්නේ නැතුව ඉන්න බෑ කියලා. ඉතින් ඒකට හේතුව මොකද්ද? අර අනිත් අයගේ දෘෂ්ටියට තමන් ගැලපෙන්න ගිහිල්ලා තමනුත් බේබද්දෙක් වෙනවා. තේරුණා නේද? එතෙන්දි දක්ෂ වෙන්න ඕන තමන් බේරෙන්න. බොරුවක් කළා හරි. එසා මේ පුහුදුන් ලෝකයාගෙන් බේරෙන්න නම් ටිකක් සංග වෙලා ඉන්න වෙනවා. ඉතින් බුදුවරයෙකුට තමන් කරන දේ බලාගෙන ඉන්න පුළුවන්කම තියන්න. දෙවිවරුන්ට තමන් කරන දේ බලාගෙන ඉන්න ඉඩ තියන්න. තමන්ගේ හිතට තමන් කරන දේ චේතාන්විතව බලාගෙන ඉන්න ඉඩ තියන්න. බුදුවරු තනිකර බැලුවේ පින්නතුනේ චේතාන්විත ස්වභාවය. ඒ නිසා තමයි අඟුලිමාල වැරදිකාරයෙක් හැටියට නොපෙනුනේ. එහෙනම් ඔබ මහා මිනී මරපු මහා වසලෙක් කියලා බුදුකමර නෙවෙයි මහානකමට නෙමෙයි බණ පදයකින් සංග්‍රහ කරන්න හොඳ නැති කෙනෙක් කියලා එලවන්න තිබ්බා. එහෙම නේද? එයා අර වෙන ගුරුවරයෙක්ගේ තියෙන බලපෑමකට ගුරු පූජාවකට කරපු දෙයක් නේ. පින්තුන් අහලා තියෙනවනේ. එතකොට බලන්න එයාගේ චේතාන්විත භාවයේ පිරිසිදුවම බැලුවා. බලලා මෙයාගේ මේ ඔළුව මේ ගුරුවරයෙකු විසින් නොමග යවපු ස්වභාවයක් නිසා මේ වෙච්ච දෙයක් කියලා ඒකට සමාවක් ලැබුණා. අම්බපාලිය වැනි අසරණ දරුවෙක් ගහක් යට හැදිච්ච අම්මා තාත්තා නැතුව ගහේ අඹ කාලම ලස්සන වෙච්ච අම්බපාලිය. එයා විසින් ගණිකාවක් උනේ නැහැ. රජවරු එකතු වෙලා සමාජය එකතු වෙලා එයාව ගණිකාවක් කරගත්තා. අන්න බුදු කෙනෙක් දැක්කා. දැකලා කිව්වා නැගණිය ඔබ නෙමෙයි වැරද්ද කළා තියෙන්නේ. අර මිනිස්සු ටික එකතු වෙලයි ඔබ ඒ தත්වෙටපත් කරගත්තේ. ඔබට වෙන ජීවිතයක් නැහැ. ජීවත් වෙන්න වෙන ක්‍රමයකුත් නැහැ. ඔබ අසරණ දියණියක්. ඔබ ගහක් යට දාලා ගියපු කෙනෙක් අවසානයේ කිව්වේ අඹ ගෙඩියෙන් උපන් කියලා. කොහෙද අඹ ගෙඩිය වලින් ළමයි හැදෙන්නේ? ළමෙක් හම්බුණා අඹ ගෙඩිය ගහපල්ලේ දාලා ගියා. කන්න කවුරුත් දෙන්නේ නැහැ. අඹම කෑව ලස්සන වුණා. ඔයත් උතන ලස්සන වෙන්න ඕන අඹම කන්න. එතකොට ලස්සන වෙනවා. හරිද? ලස්සන වුණා. ඉතින් දැනගත්තා මේ දිනේගේ වරදක් නැහැ. ඒ අය මේගොල්ලන්ගේ ජීවිත පාපොච්චාරණය කරද්දී ඒගොල්ලන්ගේ ප්‍රකාශන වලින් පේනවා ඒ ගැත්තෝ හිතාමතා චේතාන්විත කරපු වැරදි වරද්දක් නැහැ කියලා. ඉතින් මිනිස්සු දැක්කේ මොකද්ද? මිනිස්සු දැක්කේ වෙසගනක් හැටියට. මිනිස්සු දැක්කේ ගණිකාවක් හැටියට. බුදු කෙනෙක් දකින්නවන්න හිතේ රහත් මෙහෙණින් වහන්සේ නමක්. බුදු කෙනෙක් දකින්න අඟුලිමාල කෙනෙක්ගේ රහත් මෙහෙණ. එහෙනම් මිනිස්සු දකින්න තැනින් නෙමෙයි බුදු කෙනෙක් දකින්නේ. රහතන් වහන්සේ කෙනෙක් දකින්නේ. ඉතින් අපිත් උත්සාහ කරන්නේ අන්නේ බුදු කෙනෙක් දැකපු විදියට මිනිස්සු දකින්න. බුදු කෙනෙක් දැකපු විදියට තමයි ඕන මිනිස්සෙක් දිහා දකින්නේ. හැබැයි චේතාන්විතවම අකුසල් කරන අයට පිහිට වෙන්න ගියේ නෑ.
එක උදාහරණයක් තමයි බුදුහාමුදුරුවන්ගේ අර ඌරු මරන්නා දේවරම් මහ විහාර අසලම හිටපු මේ චුන්ද සූකරයාට එයාට බණ කියන්න ගියේ නෑ. ආනන්ද හාමුදුරුවෝ විමසනවා බුදුහාමුදුරුවෝ මහා කාරුණිකයි ඇයි බණ කියන්න යන්නේ නැත්තේ? මහා කාරුණික නිසා තමයි බණ කියන්න යන්නේ නැත්තේ. අන්න ඒ වගේ පින්නතුනේ අපිත් සමහර අයට උපදෙස් දෙන්න යන්නේ නැත්තේ මහා කාරුණික නිසාමයි. බුදුහාමුදුරන්ගේ තරම් කරුණාවක් නැති වුණාට අපිටත් කරුණාවක් තියෙනවනේ. ඒ කරුණාව නිසාමයි අපි සමහර අයට උපදෙස් දෙන්න යන්නේ නැත්තේ නිහඬ වෙනවා. ඇයි? දීලා වැඩක් නැහැ. හදන්න බෑ. බලුවල්ගේ කෙලින් වෙනවා, කලින් කරනවා වගේ වැඩක් අර. බණුවල්ගේ උණ පුරුකේ දාලා තිබ්බත් ඔක කෙලින් එන්නේ නැහැ කියලා අර කීමනක් තියනවා වගේ. හදන්න බැරි මිනිස්සුන්ට උපදෙස් දීලා වැඩක් නැහැ. ඒක නිහඬ වෙනවා, අනුශාසනා කරනවා. ඒක සම්බුද්ධ ශාසනයේ කෙනෙක්ව මරා දානවා හා සමාන බරපතල සිද්ධියක්. ඒ නිසා පින්නතුනේ මේ පඬිවරුන්ගේ නිහඬතාවය හරි දරා ගන්න හරි අමාරුයි. දැන් මේ ධර්මයේ අහලා යම් යම් අය මද බුද්ධිය තියෙන අය යම් යම් වහසිබස් අහගෙන වෙන වෙන තැන් වලට ගියපු අය ඉන්නවා. ඒගොල්ලෝ බලන්න දැන් පශ්චාත්තාප වෙන්නේ නැද්ද කියලා. සමහරලාට අපිට මුහුණ දෙන්න එන්නත් බෑ. Tamanට වෙච්ච දේ ගැන තමන් පුදුම විදියට දුක් වෙනවා. කලකිරෙනවා. නමුත් අපි නම් ඇත්තෙම අමනාප නැහැ. ආයි ඉගෙනගෙන එන්න මෙහාට අපි බොහෝම අගය කොට සලකනවා. මොකද අවබෝධයෙන් හැදිච්ච කෙනෙක් හැටියට. සමාව ගන්න, වැරද්ද පිළිගන්න, බය වෙන්න එපා. ඒවා උසස් දේව ගුණ, උතුම් මනුෂ්‍ය ගුණාංග ඒවා. සමාව නොගන්නයි අපි ලැජ්ජ වෙන්න ඕන. සමාව ගන්න ලැජ්ජ වෙන්න ඕන. ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. සමාව ගන්න අපි ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. යටහත් වෙන්න ලැජ්ජ වෙන්න ඕනේ. නිහඬ වෙන්න ලැජ්ජ වෙන්න ඕනේ. දැන් බලන්න මේ රටවල් දෙකක් මේ වෙනකොට යුද්ධ වෙඳිනවා. මම මේක දිහා බලාගෙන ඉන්නවා. අර යුක්‍රේනය නිකාං ඉල්ලකන කන්නේ මේ වචනයක් ඕමාරු කරගන්න බැරි කම නිසානේ. වචනයකින් ගිහිල්ලා පොඩි සාකච්ඡාවක් කළා සර් කියලා ඒක සංශෝධනයක් කරගෙන කරගන්න පුළුවන්. රජා හැංගි මුළු රටටම විනාශය ඇති කරනවා. Taman නිවැරදි රජෙක් නම් කියන්න තියෙන්නේ මගේ මව්බිම විනාශ කරන්න එපා. ඔබට මම නම් විනාශ කරන්න ඕන. මම එන්නම් ඔබ ළඟට. මම දන්නේ මම ජනාධිපති නම් මම එහෙමයි කරන්නේ. මාත් එක්ක පෞද්ගලික තරහන් එක්ක මට සටන් කරලා මුළු රටක් විනාශ කරන්න එනවා නම් කියන්න වෙන්නේ මගේ ජනතාව, මගේ රට, මේ ලස්සන රට විනාශ කරන්න එපා. ඔබට මාව නම් විනාශ කරන්න ඕන. මම එන්නම් ඔබේ ළඟට. ඒකට මම වුණොත් එක්කෙනයි තව බොහෝ ජනතාවක් ඉන්නවානේ. අන්න එහෙමයි නායකත්වය කියන්නේ. මේ යකා එහෙම නෙමෙයි ඌ හැංගි පැන දුව රටක් බිල්ලට දෙනවා. රටක් බිල්ලට දෙනවා. ඒව නායකත්ව නෙමෙයි. මෝඩයන් එක්ක ගනුදෙනු කරන්න, ආවේගශීලී මිනිසුන් එක්ක ගනුදෙනු කරන්න හරි උපාය මාර්ගික වෙන්න ඕන. ඔයත් අහලා තියෙන නාලන්දා විශ්වවිද්‍යාලය පිළිබඳව ඉන්දියාවේනේ ඇති වෙච්ච කලකෝලහලය. ඇවිල්ලා ඇහුවේ මොකද්ද? අපේ ආගමේ පොතක් තියනවාද කියලා මේ ඇහුවා මේ විශ්වවිද්‍යාලේ. ඉස්සල්ලාම ඇහුවේ ඒකයි. ගිනි තියන්න ඇවිල්ලා ඇහුවේ අපේ ආගමේ පොතක් තියනවාද කියලා ඇහුවා. මේ හාමුදුරුවෝ ඥානවන්තන, බුද්ධිවන්තන මේ මොකටද මේ අහන්නේ? මේ කවුද මේක අහන්නේ?
මේකට උත්තරය ලබා දුන්නා මෙන්න මේ වගේ උත්තරයක් තමයි හම්බ වෙන්නේ. මේ පරමාර්ථයෙන් තමයි මේක අහන්නේ කියලා තේරුම් අරගෙන කිව්වනම් අනේ එක පොතක් නෙමෙයි ඕගොල්ලන්ගේ ආගමේ පොත් මේකේ හැම තැනම තියෙනවා. අපි ඒක බලනවා විමර්ශනය කරනවා. ඒක අපි අපේ ජීවිතේටත් අපි එක් කරගන්නවා. කිව්වනම් අගේට ඉවරයිනේ ප්‍රශ්නේ. අර මේ ගෙනි තියන්නේ දැන් අපේ ධර්මයේ අහගෙන යන මහත්මයෙක් ඉන්නවා වෙන රටක වැඩ කරනවා. මේ මහත්මයෙන් ඇහවලු ඔයාට උසස් වීමක් දෙන්න ලෑස්ති වෙලා ඇහවලු මේ ඔයගොල්ලෝ මොකද අපේ දෙයියෝ ගැන හිතන්නේ කියලා. කිව්වලු මොනවද මේ ඒ දෙයියෝ තමයි මේ ඔක්කොම කරන්නේ කිව්වලු. ඒ දෙයියෝ තමයි ඔක්කොම කරන්නේ කිව්වා. කවුද මේ මෝඩ මිනිස්සෙක් නේ මේ ප්‍රශ්නේ අහන්නේ? මේ මිනිස්සයා දෙයියෙක් ඉන්නවද දන්නේ නැහැ නැද්ද දන්නේ නැහැ මොකක්වත් දන්නේ නැහැ. දෙයියෝ තමයි ඔක්කොම කරන්නේ. දෙයියොන්ගේ තමයි අපි ඔක්කොම. දෙයියන් පින් සිද්ධ වෙන තමයි අපි රස්සාවක් කරගෙන ඉන්නේ කියලා. මං ගෝ හරියට හරි. ඉතින් ඇත්ත කතාවක්. ලංකාව පිළිසරණක් නැත්තම් ඒ මිනිස්සු වෙන රටක ගිහින් ඒ රටේ ඉන්න දෙයියන්ට පින් සිද්ධ වෙන්න තමයි ඒ රස්සාව කරන්නේ. මං කව බොහොම හරි. අන්න ඒකයි දහමක් තිබුණට මෝඩ වෙන්න එපා. දහමක් තිබුණට මෝඩ වෙන්න එපා. ඒ නිසා බුද්ධිමත්ව ක්‍රියා කරන්න. ඥානාන්විතව ක්‍රියා කරන්න. ආවේගශීලී බව කියලා කියන්නේ තමාටත් අන් අයටත් අහිත පිණිස පවතින දේවල් තියෙනවා. ආදරය කියලා කියන්නේ හැමෝම එකතු වෙලා විනාශ වෙන එක නෙමෙයි. අර යුක්‍රේනය වගේ. හැමෝම එකතු වෙලා ජය ගන්න ඕන. දැන් සමහර උදවියගේ ආදර ප්‍රේම සම්බන්ධතා නිසා මොකද වෙන්නේ? ගෑනු ළමයාත් නැහෙනවා. පිරිමි ළමයාත් නැහෙනවා. අර පැත්තේ පවුලත් නැහෙනවා. මේ පැත්තේ පවුලත් නැහෙනවා. බලනකොට ආදරය කියලා විනාශය. ආදරය කියලා කියන්නේ සමෘද්ධිය. එතකොට සමෘද්ධිය ඇති වෙනවා නම් අතහැරීමෙන් අතහරින්න ඕනේ. ඒක තමයි ආදරය කියන්නේ. ඉතින් ඕක දන්නේ නැහැනේ සමහර උදවිය. ආදරය කියන්නේ එක්වීමටම පමණක් නෙමෙයි වෙන්වීමටත් ආදරය කියලා කියනවා. එනිසා අපිට වෙන්වීමෙන් යහපත ඇති වෙනවා නම් අන්න වෙන්වීම ආදරයයි. එක්වීමෙන් යහපත ඇති වෙනවා නම් එක්වීම ආදරයයි. අතහැරීමෙන් යහපත ඇති වෙනවා නම් අතහැරීම ආදරයයි. ලබා ගැනීමෙන් යහපත ඇති වෙනවා නම් ලබා ගැනීම ආදරයයි. වීරිය කිරීමෙන් යහපතක් ඇති වෙනවා නම් කුසලයයි. වීරිය කිරීමෙන් අයහපතක් ඇති වෙනවා නම් අකුසලයයි. දැන් ගොඩාක් අය මේ ඉගෙන ගත්තට මේ බෝධිපාක්ෂික ධර්ම කියලා මේවා ස්ථානෝචිතව සමහර උදු යොදා ගන්න දන්නේ නැහැ. යොදන්න උවමනා තැන යෙදුවේ නැති වුණොත් අනර්ථයක් වෙනවා. නොයොදන්න උවමනා තැන යෙදුවොත් ඒත් අයහපතක් ඇති වෙනවා. දැන් වීරිය අනවශ්‍ය තැනකදී වීරිය යෙදුවොත් අයහපතක් වෙන්නේ. හරියට නිකන් පල්ලමගේ යද්දි මොනවද අර මේ ඇස්ලේටර් එක පෑගපු වගේනේ. දැන් පල්ලමගේ යද්දි මොකද මේ ඇස්ලේටර් පාගන්න වේගෙන් යනවනේ වාහනේ. එතකොට අපි කරන්නේ ඔය කඩු ගන්නාම හරි බහිනකොට බ්‍රේක් එකෙන් පුළුවන් තරම් යන්නේ. එතකොට වීරිය අනවශ්‍ය තැන යෙදුවොත් කඩු ගන්නාමෙන් පල්ලෙහාට. වීරිය යොදන්න ඕන තැනදී කන්දෙදී අන්න ඒකෙදී යෙදුවේ නැතුණු පල්ලෙහාට ගිහිල්ලා පිටිපස්සට ගිහිල්ලා ඩොංගාලේ ඒත් වැටෙන්න පුළුවන්. ඒ වාහනයකින් මං කියලා දුන්නේ. දැන් හොඳට තේරෙනවනේ. වීරිය නොයදවන්න ඕන තැන යෙදුවොත් ප්‍රශ්නයක් වෙනවා. යොදන්න ඕන තැන නොයදුවොත් ප්‍රශ්නයක්. නොයදිය යුතු තැන යෙදුවොත් ප්‍රශ්නයක්. මේ දෙකම හොඳට මතක තියාගන්න. එහෙනම් කොච්චර අපි සිහි නුවණින් ගැඹුරු අවධියකින් ප්‍රඥාවකින් අපේ මනස මෙහෙවාගෙන යන්න ඕනද? ඔය ඇත්තන්ගේ භාවනාව තියෙන්නේ මෙතෙන්දි විතරයිද? මෙතනින් එළියට බහපු ගමන් ඕන එකක් කියලා ඔය ආත භූත කඩාගෙන යනවා. අපේ භාවනාව තිබුණේ පින්නතුනේ පැය 24ම. අපේ අධ්‍යයනය තිබුණා පැය 24ම. අපි දේශනාවක් අහනවා කියන තැනදී අපි කරේ ඇත්තටම මේ අධ්‍යයනයට අවශ්‍ය කරන තොරතුරු ටික ගැනීම.
ඒ නිසා මෙතන විතරක් බණ ටිකක් අහලා එළියට බහැලා ඉබාගාතේ මනස දාලා හිටියොත් එයාට මේ ජයග්‍රාහී මාවතේ ගමන් කරන්න සෑහෙන්න කල්යාවේ. හැබැයි ඔබේ විදර්ශනාව, ඔබේ අවදිය, ඔබගේ මෙහෙයවීම පැය 24ම බවට පත් කරගත්තොත්, ලැබෙන හැම මොහොතම බවට පත් කරගත්තොත් පුළුවන්. ඒ කියන්නේ අපි පිණ්ඩපාතේ වැඩිය කියලා අපි පිණ්ඩපාතේ ඔළුව තියන් ඉන්න ඕනේ නෑනේ. අපේ ආධ්‍යාත්මික මෙහෙයවීම අපිට කරන්න පුළුවන්. හාමුදුරුවෝ හැටියට අපි පාන්සුකුලට ගියා කියලා අපි පාන්සුකුලේ ඒක දිහා බලන් ඉන්න ඕනේ. හාමුදුරුවෝ එක කතා කියනවා, මෙහි කවි කියනවා, හරි බෙර ගහනවා, අපේ වැඩක් අපි කරගන්නවා අපේ මනසේ. බුද්ධ වන්දනාවට ගියත් ඒ භාවනා කරන කාලේදී, බුද්ධ වන්දනා කරන කාලේදී වුණත් මේ හැම දෙයක් දිහාම අවදියෙන් බලාගෙන ජීවිතේ තේරුම් ගන්න පුළුවන්. තේරෙනවනේ, මල් දිහා බලාගෙන ජීවිතේ තේරුම් ගත්තා. මිරිඟුව දිහා බලාගෙන ජීවිතේ තේරුම් ගත්තා. වක්කඩින් වැටෙන වතුර දිහා බලාගෙන ජීවිතේ තේරුම් ගත්තා. තේරුණා නේද? ඉතිහාසයේ බලන්න, පොතපතේ ධර්මයේ තියෙන විදිය. එහෙනම් ඔබටත් දුරක් වැහෙන ඇරෙන කෙනෙකුට ජීවිතේ තේරුම් ගන්න පුළුවන්. ජනේලයක් ඇරියාම ඇති වෙන තත්වයෙන් ජීවිතේ තේරුම් ගන්න පුළුවන්. ගහකින් ගෙඩියක් වැටෙන කෙනෙකුට, කොළයක් ඉදිලා වැටෙන කෙනෙකුට ජීවිතේ තේරුම් ගන්න පුළුවන්. වැහි ටිකක් වැටෙන කෙනෙකුට ජීවිතේ තේරුම් ගන්න පුළුවන්. ජීවිතේ දුක බව මනාව බොහොම තදින් මට මේ පෙන්නලා දුන්නේ ගවයෙක්. ඒ කියන්නේ ඒ ගවයාගේ කකුල එක්ක කැඩිලා එක්ක කවුරු හරි කපාගෙන ගිහිල්ලා හරි මොනවා හරි වෙලා කකුලේ උඩ කොටසින්ම කකුල නැහැ. ඒත් ඒ ගවයා වෙලක තනකොළ කමින් ඉන්නවා. කාක්කන් ඇවිල්ලා අර කුහරේ අස්සට කොට දාලා ඇදලා ගන්නවා මස්. පණ පිටින් ඉන්න ගවයෙක්. හිතන්න තමන්ගේ ජීවිතයට බද්ධ කරගෙන බලද්දි කොච්චර වේදනාවක් විඳින සත්වයේද කියලා. එතකොට මේ සසර, මේ ජීවිතේක තියෙන භයානකත්වය අන්න ගවයෙක් කියලා දුන්නා. මෙන්න මේ මානව සංවේදීතා තියෙන මිනිස්සු වෙන්න ඕන. මට ඇත්තට මේක දිහා බලලා මං ජීවිතේ තේරුම් අරගෙන එනවා මිසක් මට ඒ ගවයට සාත්තු කරන්න යන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් එහෙම ඔය ගවයාගේ අයිතිකාරයද දන්නෙත් නැහැ ඔය ගාතක් කපන් ගියේ. ඔයත් දන්නවද හරක් මඩුවල එහෙම කරනවා කියලා? මස් නරක් වෙනවට කොටසක් කපාගෙන පණ තියෙන්න අරිනවා. මොකද ඊළඟ දවස් වෙනකන් හොඳට මස් අලුත්ව තියා ගන්න පුළුවන්. ඒ වගේම මස් හොඳට ලේ හිටින්න තියන්න පුළුවන් කියලා කල්පනා කරනවා. ඒ නිසා රස බොජුන් හැටියට ගත්තට ඒවයි තියෙන විසලේ අනුභව කරාම විස මිනිස්සු නිර්මාණය වෙනවා. ඌරන්ගේ මස් පෝෂණය වැඩි කරන්න ඔවුන්ට මෝල් ගස් වලින් ගහලා තලලා මරන්නේ. ඉවරයි. ගවයන්ගේ ලේ රුධිරය මස් වල හැම තැනම යන්න කියලා ඇස් පුච්චනවා මරන්න ටික වෙලාවකට කලින්. එතකොට අර ඇඟේ ලේ විදිනවා මස් වල. එතකොට රතු මස් කියලා අපේ ડોක්ටර් කිව්වා රතු මස් වැඩිපුර කණ්ඩ කියලා. වැඩිපුර රතු පාට තියෙනවා අන්න අරන් එනවා ලේ දූපු ඒවා. කාපු ගමන් මිනිහ හරකෙක් වෙනවා ඒවලෙම. දුෂ්ට සිතුවිලි තියෙන මිනිස්සෙක් වෙනවා. එතකොට මිනිස්සෙකුට දහමක් පිහිටයිද? ධර්මයක් පිහිටයිද? මං හොද්දට බලලා තියෙනවා. මම සම්පූර්ණ නිර්මාංශයකයි කියන තැන නෑනේ. ඔය මාළු කෑල්ලක් අර මේ ටික වළඳනවා සමහරලාට හම්බුනාම. මං හොද්දට බලලා තියෙනවා. ඒව වැළඳුවාම මනසේ තියෙන ක්වොලිටි එක අඩු වෙනවා. හොද්දට මං චෙක් කරලා තියෙනවා. ඒව නොකා ඉන්නවනම් නිර්මාංශික භාවයේ ඉන්නවනම් වචනවල තියෙන පිරිසුදු බව, ප්‍රභාස්වර බව, මිහිර වැඩි වෙනවා. සිතවිලි වල පවා, ක්‍රියාවන් වල පවා, මනසේ පවා. මානසික අසන්සුන් භාවයන් තියෙනවා නම් මස් මාංශ කන එකෙන් වලකින්න මානසික සංසුන් භාවය ඇති වෙනවා.
ඉතින් කොච්චර දේවල් මේ හැම දෙයකින්ම අපිට යම් දහමක් එකතු කරනවා අධර්ම පැත්තටද ධර්ම පැත්තටද කියලා ඒක බෙදා ගන්න ඕන. පැවැත්මේ කුසල කුසලයේ බෙදා ගන්න සිහියෙන් මනසේ කුසල කුසලය බෙදා ගන්න සිහියෙන් මනසේ කර්ම විපාකය කර්මය ඉගෙන ගන්න හොඳ සිහියෙන් මනස හරි පැත්තට යොමු කරගෙන සංසුන් කරගෙන සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. හොඳයි අද දවසේහි පින් ඇති දායකත්වය අපි සිහිපත් කරන්න කැමතියි. දායකත්වයේ දරනු ලබන්නේ සුනිල් ශාන්ත පින්වත් මහත්මයා එම මහත්මිය සහ පවුලේ හැම දෙනාම අරමුණු බවට පත්වන්නේ අප අතරින් සමුගත් තිලකරත්න රණසිංහ පියාණන්ට සහ ඇක්මන් රණසිංහ පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමට ඒ වගේම ජොසලින් නෝනා රණසිංහ මෑණියන්ට හා මේරි නෝනා ජයසිංහ මාතාවට පුණ්‍යානුමෝදනා කිරීමටත් ඒ වගේම ලංකා රණසිංහ සහෝදරිය ඇතුළු අප අතරින් සමුගත් සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් බලාපොරොත්තු වන හැම දෙනාටම සසරින් සැපයක්ම වේවා සසර යහපත් උප්පත්ති භාවයන් ලැබේවා කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසීමට මේ පුණ්‍ය ආශිර්වාදයක් වේවා පින් පඬුරක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ධර්ම දේශනාවට සහභාගී වී සිටින හැම දෙනාටමත් රටවාසී ලෝකවාසී හැම දෙනාටමත් කායික මානසික සුවයත් සද්ධර්ම අවබෝධයත් වහවහ සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුව ඒ වගේම ස්වාමීන් වහන්සේටත් ආයුරාරෝග්‍ය සැප වර්ධනය ධර්ම සේවා කටයුතු සිදු කරන්නට ආශිර්වාද කරමින් අද දවසේහි පින් ඇති දායකත්වයේ දක්වමින් කටයුතු කරේ සුනිල් ශාන්ත පින්වත් මහත්මයා ධර්මයට බොහෝම ලැබී අපටත් බොහෝම ලැබී උතුම් පුණ්‍ය ජීවිතයක් සකසා ගන්නට මහන්සි වෙමින් කැප වෙමින් කටයුතු කරන හොඳ පින්වත් මහත්මයා කෙනෙක්. එතුමන්ගේ සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගන්නට කරන කියන රැකී ආරක්ෂා කටයුතු වැඩි දියුණු කර ගන්නට ධර්ම බලයෙන් තව තවත් ඉදිරියට ගමන් කරන්නට අවශ්‍ය කරන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා බල සැලසේවා ආයුරාරෝග්‍ය සැප වර්ධනය වේවා කියලා සුනිල් ශාන්ත මහත්මයාටත් එම පවුලේ නෝන මහත්මියටත් දරුවන්ටත් පවුලේ හැම දෙනාටමත් අපේ සුජීවත්ව වාසය කරන හැම දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිඤ්ඤතු සම්බුදු සරණ වේවා සෝපත් වේවා සෝපත්